සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළව වැඩ සිටිනවා. ඒ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශාසනීය පැවිදි විය යුතු වෙනවා. මං බුදුරජාණන් වහන්සේගේ ශාසනී පැවිදි වෙනවා. උන්වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙනවා කියන අදහස පෙරදරි කරගෙන මේ රජතුමා පින්නතුනි රජකම අත්හැරියා. මේසා විශාල රාජ සම්පත්තියක් අත්හැරියා. තම ආදරණීය දේවියට අගමිහිසියට රාජ සම්පත්තියේ රජකම පැවරුවා. පවරලා තමන් සමග යෑමට කැමැති අමාත්‍යවරුන්ද සමග මේ මහා කප්පින රජතුමා පින්වතුනි සවැත් නුවරට පැමිණෙන්නට තීරණය කරලා ඒ අමාත්‍යවරුන් සමග දැන් මේ මහා කප්පින රජතුමා පින්වතුනි සවැත් නුවරට පැමිණිලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිලා උන්වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සම්බාධුයන් කරවාසු මේ ගිහිගේ කියන එක සාම්නීනි සම්බාධ බහුල තැනක්. මේ ගිහිගේ කියලා කියන්නේ සාම්නීනි ගිනිගයක් වගේ තැනක්. කෙලෙස් වැඩෙන තැනක්. නිරන්තරයෙන්ම පව් රැස් වෙන තැනක්. මේ ගිනිගයක් වගේ ඒ වගේම අප්‍රමාණ පෞසිතවිලි පහළ වෙන අප්‍රමාණ කෙලෙස් වැඩෙන දුක් රැස් වෙන මේ ගිහි ජීවිතයෙන් මා අත මිදෙන්න ඕන. මේ ගිහිගෙයින් මම ඈත් වෙන්න කැමති ස්වාමීනි. මා කෙරෙහි අනුකම්පා කරලා මා ඔබ වහන්සේගේ ශාසනයෙහි පැවිදි කරන්ටි කියලා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ආදී වශයෙන් කියන ඒ වාක්‍ය කියලා සියලු සසර දුකින් අත මිදීම පිණිස ඒ වගේම සාන්ත නිවන අවබෝධ කර ගැනීම පිණිස ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මා පැවිදි කරන සීක්වා කියලා ලෝතර බුදුරජාණන් වහන්සේගෙන් පින්නතුනි පැවිද්ද ඉල්ලා හිටියා. බුදු පියාණන් වහන්සේ මේ මහා පිනෙති ඒ වගේම මහා ගුණ සම්පන්න මේ රජතුමා පින්නතුනි එදා පැවිදි කොට වදාලා. පැවිදි භාවයට පත්වෙනු මේ මහා කප්පින මහරජතුමා මහා කප්පින ස්වාමීන් වහන්සේ නුබෝ කලකින්ම භාවනා කරලා සියලු කෙලෙසුන් නසා මහා රහත් ඵලයෙන් සාන්ත නිවන අවබෝධ කරගත්ත පින්තුනි. දැන් මහා කප්පින මහරහතන් වහන්සේ මේ තමන්ගේ ස්වාමිය නැත්තම් මේ මහා කප්පින මහරජතුමා අර රාජ්‍යයේ පවරලගියේ කාටද පින්නතුනි අනෝජා දේවියට අගමිහිසියට එතුමියත් කල්පනා කළා අනේ මේ රජකමින් මට ඇති වැඩක් නැහැ. මේ රජකම කියන එක මහා භාර දූර කටයුත්තක්. ඒ වගේම නිරන්තරයෙන්ම පව් සිද්ධ වෙන කටයුත්තක්. ඒ වගේම මට නිරන්තරයෙන්ම බොරු කියන්නට වෙනවා. ඒ වගේම නොඑක් විදිහේ රාජ්‍ය පාලන කටයුතු වලදී අධාර්මික වැඩවලට සහාය වෙන්නට වෙනවා. වැරදි කළ මිනිස්සු මරණයට පත් කරන්නට වෙනවා. දඬුවම් පමුණවන්නට වෙනවා. ඒ වගේම හොර මැරකම් දූෂණ කරන අයට නොඑක් දඬුවම් නියම කරන්නට වෙනවා. මේ විදිහට බැලුවහම නිරන්තරයෙන්ම ලෝභ, දේශ, මෝහ කියන මේ අකුසල සිත් පහළ වෙන පව්කම් සිද්ධ වෙන කටයුත්තක් මේ රාජ්‍ය පාලනය කියන එක. මේක මගේ ස්වාමිය මගේ මහරජතුමා මහා කප්පින මහරජතුමා අතහැරියා. මමත් මේ රජකම අතහැර යුතුයි කියලා. මමත් පැවිදි විය යුතුයි කියලා කල්පනා කරලා මේ අනෝජා දේවිය පින්නතුනි
අමාත්‍යවරයෙකුට රජකම පැවරුවා. පවරලා අනෝජා දේවියත් පින්නතුනි සාවත්ති නගරයට පිරිවරින් පැමිණිලා එක්තරා මිහිනවරක භික්ෂුණී ආරාමයක පැවිදි වුණා. මේ රන්වන් පැහැති ශරීරයක් තිබුණු ඒ වගේම බොහෝම රූප සම්පන්න ශරීරයක් තිබුණු ඒ වගේම රජතුමාගේ අගමිහිසිය අග්‍රරාජනීය වශයෙන් ටික කලක් රජකම් කළ මේ දේවියත් පින්නතුනි අර රාජ සම්පත් අතහැරියා. අතහැරලා පැවිදි වෙලා මිහිණින් වහන්සේ නමක් බවට පත් වෙලා පින්නතුනි සියලු කෙලෙසුන් නසා මහා රහත් ඵලයට පත් වුණා. දැන් මේ මහා කප්පින මහ රජතුමා පැවිදි වෙලා මහ රහතන් වහන්සේ නමක්. ඒ වගේම අනෝජා දේවියත් පැවිදි වෙලා එතුමියත් දැන් මහ රහත් මිහිණින් වහන්සේ නමක්. ඉතින් මේ මහා කප්පින මහ රහතන් වහන්සේ පින්වතුනි අර පැවිදි වුණු දිනේ ඉඳලම නිරන්තරයෙන්ම බොහෝම සතුටින් තමයි වාසය කළේ. අප්‍රමාණ ප්‍රීතියෙන් වාසය කළා. ඉතින් මේ මහා කප්පින මහ රජතුමා නිතරම ප්‍රකාශ කරනවා අහෝ සුඛං අනී සැපයි. නිතරම මේ රජතුමා කියනවා මේ මහා කප්පින මහරහතන් වහන්සේ දැන් රජතුමා නෙවී ස්වාමීන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක්. ඉතින් මුන්වහන්සේ හැමතිස්සෙම නිතරම ප්‍රකාශ කරන වචනේ තමයි මතක් කරන වචනේ තමයි අනී සැපයි බොහෝම සැපයි කියලා නිතරම කියනවා. මේ විදිහට මේ අහෝ සුඛං අනී බොහෝම සැපයි කියලා නිතර මේ ප්‍රකාශ කරන වචනය ඒ අසල සිටින භික්ෂූන් වහන්සේලාට නිතරම මේක අහන්ත ලැබෙනවා. උන්වහන්සේලා කල්පනා කළා මේ මහා කප්පින මහරහතන් වහන්සේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. රජකම් කරපු රජ කෙනෙක් මේ රජතුමා. මෙතුමා මේ ගිහි කල රාජ්‍ය කරපු රජ කෙනෙක්. ඒ ගිහි කාලේ රජකම් කරන කාලේ අප්‍රමාණ රාජ සම්පත්තිය මෙතුමාට තිබුණා. මෙතුමාට බොහෝම හිතවත් කීකරු අමාත්‍ය මණ්ඩලයක් හිටියා. ඒ වගේම බොහෝම රූප සම්පන්න අගමිහිසියක් හිටියා අනෝජා දේවිය කියලා. ඒ වගේම දසිදස්සම් කම්කරුවන් අප්‍රමාණ සේවක සේවිකාදීන් හිටියා. ඒ වගේම රාජකීය මාලිගයක වාසය කළා. රාජ භෝජන ලැබුණා. අප්‍රමාණ රාජ සම්පත් බින්දා මේ මහා කප්පින රජතුමා. ඒ අතීතේ තමන් ජීවිතේ වින්ද රාජ සම්පත් මතක් වෙලා. තමන් වින්ද රජසැප මතක් වෙලා ඒ රාජ සම්පත්තිය සිහිපත් කරලා තමයි මේ තැනැත්තා මේ සතුටු වන්නේ. ඒ අතීතේ තමන් රජ කළ කාල සීමාව තුළ බින්දා වූ රාජ සම්පත්තිය ගැන සිහිපත් වෙලා මේ මහා කප්පින රජතුමා මහා කප්පින මහරහතන් වහන්සේ සතුටු වෙනවා වෙන්ට ඇති කියලා ස්වාමීන් වහන්සේලා කල්පනා කළා. අර තමන් සැපසේ හිටියේ කාලේ රජසැප වින්ද කාලේ ඒ රාජ සම්පත්තිය ගැන සිහි කරලා තමයි මේ සතුටු වෙන්නේ. මේ ප්‍රීති වෙන්නේ අහෝ සුඛං කියලා ප්‍රකාශ කරන්නේ. ඒ නිසා වින්ට ඇති මේ සතුටින් වාසය කරන්න කියලා මේ ස්වාමීන් වහන්සේලා කල්පනා කළා. කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ සමග මේ භික්ෂූන් වහන්සේලා බුදු පියාණන් වහන්සේ වෙත පැමිණිලා වැඳ නමස්කාර කරලා ගෞරව කරලා මේ ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කළ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මහා කප්පින මහරහතන් වහන්සේ නිතරම
නිතරම ප්‍රකාශ කරනවා ස්වාමීනි අහෝ සුඛං කියලා. අනේ බොහෝම සැපයි කියලා නිතරම එතුමා අතින් කියවෙනවා. හැම විටම ඒ ප්‍රකාශය කරනවා බොහෝම සතුටින් වාසය කරන්නේ ස්වාමීනි. හරිම සැපයි බොහෝම සැපයි කිය වාසය කරනවා ස්වාමීනි මේ මහා කප්පින මහරහතන් වහන්සේ. ස්වාමීනි එතුමා උන්වහන්සේ අර මීට පෙර මේ පැවිදි වීමට පෙර රජකම් කළ කෙනෙක් නිසා රාජ සම්පත් තිබුණු නිසා ඒ රජකම ගැන මතක් වෙලා වෙන්ට ඇති ස්වාමීනි මේ අහෝ සුඛං කියලා අනී බොහෝම සපයි කියලා ප්‍රකාශ කරන්නේ. ඒ තමන් පැවිදි වෙන්ට පෙර වින්දා වූ රජසැප ගැන සිහි කර සතුටු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සමග භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කොට වදාලා මේ මහා කප්පින මහරහතන් වහන්සේ නිමිති කරගෙන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා එවත්නි මහණෙනි මහා කප්පින මහරහතන් වහන්සේ තමන් පැවිදි වීමට පෙර ඒ භුක්ති විඳ රාජ්‍යසප ගැන හිතලා නෙවෙයි ඔය සතුටු වන්නේ. ඒ පෙර ආත්ම භාවයේ තමන් මේ ආත්ම භාවී විඳා වූ රාජ සම්පත් සිහිපත් කරමින් රාජ්‍යසප ගැන කල්පනා කරමින් සතුටු වෙන කෙනෙක් නෙවෙයි එමෙත්නි මේ මහා කප්පින මහරහතන් වහන්සේ. උන්වහන්සේ මේ අහෝ සුඛං අනී බොහෝම සැපයි කියලා ප්‍රකාශ කරන්නේ මේ පැවිදි ජීවිතේ ප්‍රකාශ කරන්නේ. අනී මේ මහානකම මේ පැවිද්ද මහා සැපයක් කියන එකයි මහණෙනි ඔය ප්‍රකාශ කරන්නේ. තමන් ලැබූ මේ පැවිදි ජීවිතේ පැවිදි භාවයේ පිළිබඳව මහා රහත් ඵලයේ පිළිබඳ නිරාමිස සතුටක් භුක්ති විඳින කෙනෙක් නිරාමිස ප්‍රීතියක් භුක්ති විඳින කෙනෙක් මේ මහා කප්පින මහරහතන් වහන්සේ. ඒ තමන්ගේ නිරාමිස සුවය නිරාමිස සතුටයි ඔය ප්‍රකාශ කරන්නේ අහෝ සුඛං කියලා බුදුරජාණන් වහන්සේ ඒ නිමිති කරගෙන තමයි පින්නතුනි මේ ගාථාව දේශනා කළේ. ධම්ම පීති සුඛං සීති විප්පසන්නේන චේතසා. එයින් අදහස් කරන්නේ පින්වතුනි මේ ධර්ම රසය නැත්තම් දහම් රසය බොන්නා වූ නැත්තම් පානී කළා වූ තැනැත්තා මනාව පහන් සිතින් යුක්තව සුවසේ වාසය කරනවාය. මේ ධර්මයේ අවබෝධ කරගත්තු ධර්මයේ දැනගත්තු තැනැත්තා බොහෝම සුවසේ වාසය කරනවාය. ඒ වගේම ඔහුගේ සිත බොහෝම ප්‍රසන්න භාවයට පත් වෙනවාය. බොහෝම පවිත්‍ර භාවයට පත් වෙනවාය. ඒ සිත ප්‍රසන්න භාවයට පත්තුණු නිසා පහන් භාවයට පත්තුණු නිසා ඒ ප්‍රසන්න වූ සිතින් පිරිසිදු වූ මනසින් ඒ තැනැත්තා මේ ධර්ම රසය විඳිමින් ප්‍රීතියෙන් වාසය කරනවාය. සුවසේ වාසය කරනවාය කියලා බුදුරජාණන් වහන්සේ මේ මහා කප්පින මහරහතන් වහන්සේගේ උතුම් ජීවිතය ගැනයි මේ ගාථා දේශනාවෙන් දේශනා කොට වදාළේ. ඒ කියන්නේ පින්නතුනි බුද්ධ ආදී ආර්ය උතුමන් වහන්සේලා උන්වහන්සේලාගේ ජීවිතය සතුටු වෙන්නේ නැත්නම් උන්වහන්සේලා සතුටින් වාසය කරන්නේ ප්‍රීතියෙන් වාසය කරන්නේ සුවසේ ජීවිතේ ගෙවන්නේ මේ පුහුදුන් මිනිස්සු හිතන විදිහට නෙවෙයි
උතුමන් වහන්සේලා තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරන්නේ. මේ පුහුදුන් මිනිස්සුયો නම් පින්වතුනි අපි මේ ප්‍රත්‍යක්ෂන මිනිස්සුયો නිරන්තරයෙන්ම ලෝභ, දේශ, මෝහ කියලා මේ අකුසල චේතනා තුනක් මුල් කරගෙන හැම මොහොතේම පින්වතුනි අපි ජීවිතේ මේ ලෝභ, දේශ, මෝහ කියන අකුසල් සිත් තුන නිරන්තරයෙන් පුහුදුන් සත්‍යයාගේ මනස තුල ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ පින්නතුනි අපි යම් යම් දේවල් වලට ඇලෙනවා, ආශා කරනවා. එහෙමත් නැත්නම් අපි අකමැති අමනාප දෙයක් ලැබුණොත් එතන ගැටීමක් ඇති වෙනවා. ඒ පිළිබඳව දෝමනස්සයක්, ගැටීමක් ඇති කර ගන්නවා. එහෙමත් නැත්නම් පින්නතුනි මේ ලෝකේ යම් යම් දේවල් පිළිබඳව අපි මුලාවටපත් වෙනවා. මේ විදියට ආශාව පදනම් කරගෙන එලීමත්, දේශේ පදනම් කරගෙන ගැටීමත්, මෝහේ පදනම් කරගෙන මුලා වීමත් කියන මේ කාරණා තුنين තමයි සාමාන්‍ය ලෝකේ මිනිස්යාගේ ජීවිතේ පවත්වාගෙන යන්නේ. ඒක තමයි මේ පුහුදුන් ජීවිතයක ස්වභාවය. දැන් මේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ජීවිතය එහෙම නෙවෙයි. උන්වහන්සේලාගේ හිත වැඩ කරන්නේ එහෙම නෙවෙයි. දැන් අපි ජීවිතය කියලා කියන්නේ පින්නතුනි මේ රූපස්කන්ධේ ගත්තාම මේ අපේ කය නැත්තම් ශරීරය, මේ ශරීරයේ සකස් වෙලා තියෙන ඉන්ද්‍රියන් 5 දෙනෙක් සම්බන්ධ වෙලා. මොනවද ඉන්ද්‍රියන් 5? චක්ඛායතන, සෝතායතන, ගානායතන, જીවහායතන කියලා තියෙනවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියලා. ඒකේ චක්කු කියලා කිව්වේ මේ ඇහැට. මේ ඇහෙන් කරන දේ රාජකාරිය තමයි රූප බලන එක. මේ ඇස් දෙකෙන් නිරන්තරයෙන්ම අපි මොනවද කරන්නේ? නොයෙක් දේවල් දකිනවා, බලනවා. මේ දැකීම ඇති වෙන්නේ පින්නතුනි සමහර විට අපිට හිතෙන්න පුළුවන් මේ ඇස් දෙකෙන් එකපාරටම රූප පේනවා කියලා. එහෙම පේන්නේ නැහැ. මේ ඇහෙන් රූප පේන්න නම් අපිට චක්කු ඉන්ද්‍රිය නැත්තම් මේ ඇහැ කියන මේ ඉන්ද්‍රිය, ඇහි තියෙනවා පින්නතුනි කළු ඉන්ද්‍රියාවක්. ඒ කළු ඉන්ද්‍රියාවට පින්නතුනි යම්කිසි රූප සටහනක් වැටෙනවා. ඒ රූප සටහනක් වැටුනහම ඒ කියන්නේ පින්නතුනි මේ චක්කු ප්‍රසාද රූපයට යම්කිසි රූප සටහනක් වැටුනහම එතෙන්දි චක්කු විඥාන හිතක් ඇති වෙනවා. ඒ කිවි මේ ඇහැයි රූපයයි නිසා චක්කු විඥානේ පහළ වෙනවා. ඒ විඥානේ පහළ වුණාම තමයි අපි රූප දකින්නේ. ඒ විඥානේ පහළ වීම නිසා තමයි අපි කියන්නේ අනේ රූපේ ලස්සනයි, බොහෝම හැඩයි, බොහෝම ලස්සනයි කියලා අපි කල්පනා කරනවා. හොඳ රූපයක් නම්, ලස්සන රූපයක් නම් පිය රූපං සාත රූපං කියලා අර සතිපට්ඨාන දේශනාවේ සඳහන් වෙන්නේ. ප්‍රිය රූපයක් නම්, ඒ වගේම අපි කැමති රූපයක් නම්, අපි ආශා කරන රූපයක් නම් අනේ හොඳයි, සපයි, ලස්සනයි, හැඩයි කියලා ඒක නැවත නැවත දකින්න කැමති වෙනවා. එළීම ඇති කරගන්නවා, ආශාව ඇති කරගන්නවා. ඒ වගේම අපි අකමැති අප්‍රියමනාප රූපයක් නම් අනේක දකින්න නොලැබුණා නම් හොඳයි කියලා අන්න ගැටීමක්, තරහක් ඇති කරගන්නවා. අන්න දේශය ඇති වෙනවා. ඒ විදිහට මේ ලෝභ, දේශ, මෝහ ආදී කෙලෙස් ඇති වෙනවා පින්නතුනි. මේ ඇහැ නිසාත් එහෙමයි, කන නිසාත් එහෙමයි, නාසය නිසාත් එහෙමයි, දිව නිසාත් එහෙමයි, ශරීරය නිසාත් එහෙමයි. දැන් කන ගත්තාම කනින් කරන දේ තමයි සෝත ඉන්ද්‍රියෙන් ශබ්ද අහන එක. ඒ ශබ්ද අහන්නේ කොහොමද? යම් කිසි මිහිරි කැමැති ශබ්දයක් නම් අපි සතුටු වෙනවා. දැන් අපි කැමැති මිහිරි ගීතයක් අහන්න ලැබුණොත්, සංගීතයක් ශ්‍රවණය කරන්න ලැබුණොත්, අපි කැමැති කෙනෙක් අපිට නිතර කතා කරනවා නම් දුරකථනයෙන් හරි
දුර රටක ඉඳලා හරි අපි බොහෝම කැමැති යාළුවෙක්, මිත්‍රයෙක්, හිතවත් කෙනෙක් අපට නිතර කතා කරනවා නම් අපි කැමැති එයත් එක්ක කතා කරන්නට. අපේ හිතේ සතුටක් ඇති වෙනවා ඒ පුද්ගලයා කෙරෙහි අපේ හිතේ යම් බැඳීමක් තියෙන නිසා. ඒ වගේ මේ කනින් ශබ්ද අහන එක, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරන එක, ඒ වගේම දිවෙන් රස ආග්‍රහණය කරන එක අපි කවුරුත් කැමති නෑ. මිහිරි දේවල් පානය කරන්නට, මිහිරි දේවල් ආහාර වශයෙන් ගන්නට තමයි අපි කැමති. අපි කැමති නෑනේ තිත්ත දේවල් කෑමට කැමති නෑ. ඒ වගේම දුගඳ හමන අපරිසුදු දේවල්, ඒ වගේම නීරස දේවල්, රස නැති ආහාර අනුභව කරන්නට අපි කැමති නෑ. දැන් මේ පුංචි දරුවෝ පවා කැමති බොහොම පැණි රස ටොපියක්, චොක්ලට් එකක් කන්ට තියෙනවා නම් බොහොම කැමති. කවුරු දුන්නත් ගන්නවා. ඒ වගේම තිත්ත දෙයක් දුන්නට අපි කැමති නෑ. ඒක තමයි ස්වභාවී මේ ඉඳුරන්ගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රිය පස් දෙනා සතුටු කරන එක තමයි පංචකාම සම්පත්තිය කියන්නේ. ඉතින් රජ කෙනෙක් ওই පංචකාම සම්පත්තිය ඉහළින්ම විඳින කෙනෙක්. දැන් මේ මහා කප්පින මහරජතුමා රජසැප විඳින කාලේ ඔය කියපු පංචේන්ද්‍රයන් සතුටු කිරීම, පස්කම් සැප විඳීම ඉහළින්ම සිද්ධ කරා. එතුමාට ලැබුණේ රාජ භෝජන, ඊටාම ප්‍රණීතම ආහාර. රත්තරන් තැටියක රාජ භෝජන අනුභව කළා. කැමැති ඕනෑම ආහාරයක් ඕනෑම වෙලාවක එතුමාට ආහාර වශයෙන් ලැබෙනවා. ඒ වගේම ඇඳුම් එන්දේ සාමාන්‍යව නෙවී බොහෝම සුව පහසු ඇඳුම් තිබුණ, කසී සලු බඳු බොහෝම සිනිඳු ලස්සන ඇඳුම් පැළඳුම් තිබුණා. රන් රිදී ආභරණ තිබුණා, අප්‍රමාණ ධනෙ තිබුණා. අන්න මේ රජතුමා ඇහැ සතුටු කිරීම සඳහා මොනතරම් සම්පත් තිබුණාද. එයා කැමැති රූප දකින්ට ඕන තරම් අවස්ථාව තිබුණා. ලස්සන රූප දකින්ට, මිහිරි ශබ්ද අහන්නට, ඒ වගේම ප්‍රණීත ආහාර රස විඳින්නට, ඒ වගේම සුව පහසු රාජකීය මන්දිරයක වාසය කරන්නට මේ සියලු සම්පත් තිබුණා එතුමාට. ඉතින් අර ස්වාමීන් වහන්සේලා හිතුවා මේ සැප තියෙන්නේ රජගෙදර කියලා. සැප තියෙන්නේ රජකමේ කියලා මේ ස්වාමීන් වහන්සේලා හිතුවා. එහෙම හිතුව නිසානේ මේ මහා කප්පින මහරජතුමා පැවිදි වෙලා අහෝ සුඛං කියලා සතුටු වෙනකොට මේ මිනිස්සු ස්වාමීන් වහන්සේලා හිතුවා අර රජකම ගැන කල්පනා වෙලා තමයි මේ සතුටු වෙන්නේ කියලා. එයි මේ මහානකමී මොන සැපයක්ද කියලා එයා හිතන්ට ඇති, ඇත්තු කල්පනා කරන්නට ඇති. නමුත් පින්නතුනි මේ සැප තිබෙන්නේ මහා මන්දිරවල නෙවෙයි. සැප තියෙන්නේ හිතේ. ඒ හිත හරියට හදාගත්තොත් එහෙම හැමදාම සැපසේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් මහා මන්දිරයක වාසය කළ කෙනෙක් වුණත් තමන්ගේ හිතේ සතුටක් නැත්තම්, ප්‍රීතියක් නැත්තම් රජකම් කළත් ඒ තැනත්තා සතුටින් නෙවෙයි ජීවත් වෙන්නේ. ජීවිතේ කිසිම සතුටක්, ප්‍රීතියක්, ඒ වගේම සංසිඳීමක් ඇතිවන්නේ නැහැ. දැන් මහා කප්පින රජතුමා රජකම් කළා දැහැමින් සෙමින් ධාර්මික රජ කෙනෙක් හැටියට. ඒ සියලු සම්පත් ෂණයකින් අත්හරින්න පුළුවන්කම තිබුණා. ඒවට ඇලිලා බැඳිලා හිටියේ නෑ. අර තමන් සතු තිබිච්ච සියලු සම්පත් මොහොතකින් අමතක කරන්නට අත්හරින්නට තරම් එතුමා මොනතරම් නික්කම්ම පාරමිතාව පුරුදු කරලා තිබිලා තියෙනවද? මේ අත්හැරීම පුරුදු කරලා තිබෙනවද? පින්නතුනි මේ අස්කර කර යනකොට තමයි, අත්හැර යනකොට තමයි පින්නතුනි ඒක තමයි ලොකුම සැපය.
සමහරු හිතනවා මේ රැස් කරන එක තමයි ලොකුම සැපේ කියලා. තවත් අපි මුදල් රැස් කරගන්න ඕන, ඇඳුම් පැළඳුම් රැස් කරගන්න ඕන, ඒ වගේ මිල මුදල් රැස් කරගන්න ඕන, වතු පිටි රැස් කරගන්න ඕන, ධනෙ රැස් කරගන්න ඕන කියලා අපි කල්පනා කරනවා. නමුත් ඒව ගොඩගසා ගන්නට ඒව දුක් පොදි. ඒවයින් දුක පැමිණෙනවා අපිට. අපේ సంతානයේ මනස අර රෝගාතුර භාවයට පත් වෙනවා. මේ ඇලීම නිසා මොනවෙන්ද රෝගාතුර වෙන්නේ, උත්පල වෙන්නේ? අර ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් මේ හිත උත්පල වෙනවා, ලෙඩ වෙනවා, රෝගී වෙනවා. ඉතින් මේ මහා කප්පින මහරහතන් වහන්සේ රජසප අතහැරියහම උන්වහන්සේට නික්කම්ම සෝය වින්දා. උන්වහන්සේ නික්මීම නිසා, අත්හැරීම නිසා, පංචකාම සම්පත්තීන් මිදීම නිසා ප්‍රමාණ සතුටක් හිතේ ඇති වුණා. ආධ්‍යාත්මික සුවයක් ඒක. ඒක සාමාන්‍ය සැපයක් නෙවෙයි. ඔය මහරහතන් වහන්සේලාට, බුදුරජාණන් වහන්සේට, පසේ බුදුරජාණන් වහන්සේලාට පහළ වෙන්නා වූ සිතුවිලි සමුදායක්. ඒක අවස්ථාවක සඳහන් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේ පින්නතුණු එක්තරා සීත කාලයක, සීත ඍතුවක උන්වහන්සේ වනාන්තරයක රාත්‍රිය ගත කරනවා තනියම. ඒ වෙලාවේදී අලුයම් කාලයෙහි එක්තරා රාජකුමාරයෙක් පින්නතුණි බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ මේ වනාන්තරේ උදෑසන කාලේ ගමන් කරනවා අස්වැයෙක් පිට නැගිලා. බුදුරජාණන් වහන්සේ දකිනෝ මේ රාජකුමාරයා මේ වනාන්තරේ රාත්‍රී කාලේ තනියම උන්වහන්සේ ගත කළ බව. තකල මේ රාජකුමාරයා අසුපිටින් බැහැලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදු පියාණන් වහන්සේගෙන් අසනවා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ රාත්‍රී කාලයේ මේ වනාන්තරයේද ගත කළේ? බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, මහරජ, මම මේ වනපියසී තමයි රාත්‍රී ගත කළේ. ස්වාමීනි, මේ කාලේ බොහෝම රාත්‍රී කාලයට බොහෝම සීත සුළං හමනවා. තද සීතලක් පවතිනවා මේ සීත ඍතුව. හිම මිදෙන තරමට සීතලයි ස්වාමීනි මේ දිනවල රාත්‍රී කාලේ. ඉතින් ඔබ වහන්සේ මේ නිවහනක් නැතුව, වහලයක් නැතුව මේ ගස් යට වනාන්තරේ රාත්‍රී කාලේ සීතලේ ගැහි සීතලේ වෙවුලමින් ඔබ වහන්සේ රාත්‍රිය ගත කරන්නට ඇති, සීතලින් පීඩා මිදින්නට ඇති. ගත වූ රාත්‍රිය ඔබ වහන්සේට දුක් සහිත වෙන්න ඇති. බොහොම දුකසේ වාසය කරන්නට ඇති ස්වාමීනි, ඔබ වහන්සේ සුවසේ නිදාගත්තාද කියලා, සුවසේ සැතපුණාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා. බුදු පියාණන් වහන්සේ වදාලා, මහරජ, මේ ලෝකෙ සුවසේ නිදන අය අතරින්, සුවසේ නිදාගන්න අය අතරින් එක්කෙනෙක් කියලා. මම සුවසීම නිදාගන්න කෙනෙක් කියලා. ඉතින් දේව කොහොමද මහරජ, ඔබ කොහොමද ස්වාමීනි ඔබ වහන්සේ සුවසේ නිදාගන්නේ මේ තද සීතලක, මේ එලි මහනක රාත්‍රියක, මේ වනපියසක දැඩි සීතලේ කොහොමද ඔබ වහන්සේ මේ ගසක් යට කිසි සුව පහසු යහනක් නැතිව, ඒ වගේම තමන්ගේ හිසට සෙවණක් නැතුව කොහොමද සුවසේ නිදාගත්තේ? බුදු පියාණන් වහන්සේ වදාළ, මහරජ, මේ ලෝකේ ඔබ හිතනවාද රජමාලිගයක, රාජ මන්දිරයක, විශේෂ වූ කාමරයක සුවසේ යහනක සුරූපී කාන්තාවක් සමග රාත්‍රිය ගත කරන කෙනෙක් සුවසේ නිදා ගන්නවා කියලා? මහරජ, ඔහු නිරන්තරයෙන් රාග ගින්නින් ගිනිගෙන වාසය කරනවා. ඒ වගේම ද්වේෂ, මෝහ ආදී ගිනි 11 ගින්නකින් ගිනිගෙන
ඔහු ජීවත් වෙන්නේ. මම රාගේ ප්‍රහාණය කළ කෙනෙක්. දේශය ප්‍රහාණය කළ කෙනෙක්, මෝහය ප්‍රහාණය කළ කෙනෙක්. මම නිවුණු කෙනෙක්, සැනසුණු කෙනෙක්. සීත භූතෝස්මි. මම මේ මුළු ජීවිතේම නිවි සැනසීම ළඟා කරගත්ත කෙනෙක්. ඒ නිසා මං සුවසේ වාසය කරනවා. ඉතින් ඒනුත් පේන්නේ පින්නතුනි මේ ධර්මයට යොමු වුණු කෙනා, ධර්මාමිසයෙන් සතුටු වුණු කෙනා ධර්මයේ ප්‍රීතිය කොටගෙන සුවසේ වාසය කරන බවයි. ඒ ධර්ම ප්‍රීතියෙන් තමයි මහා කප්පින මහරහතන් වහන්සේත් අහෝ සුඛයි අනේසපයි කියලා පින්නතුනි සතුටු වුණේ. ඉතින් ඒ නිසා මේ පින්වත් අපි හැම දෙනාමත් මේ කාම සම්පත් වලින් අත මිදෙන්නට, මේ ආශාවන්ගෙන් හිත නිදහස් කරගන්න උත්සාහ කරගන්න ඕන. මේ තණ්හා ආසා නිසයි සසර දිගට අපේ ගමන, සාංශාරික ගමන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබුණොත් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අපට පුළුවන්කම තියෙනවා මේ ලෝභ, දේශ, මෝහ ආදී මේ කෙලෙස් සංසිඳවගෙන නික්ලේශී භාවයට පත් වෙලා උතුම් වූ සැනසීම වන අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට. පිංගිසී කිරීමට ඔබ හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණමය කුසලයේ ධර්ම දානමය පින ඒකාන්ත වශයෙන් හේතු වාසනා වේවා. හැම දිනාටම ධර්ම ප්‍රීතියෙන් සුවසේ වාසය කරන්නට, චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට මේ පින කුසලයේ ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. උතුම් නිවන් සුව පිණිස මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. එසේ ප්‍රාර්ථනා කරගෙන දිව්‍යන්ත පින් දෙන්ට තාවතාච අම්මිහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාච අම්මිහි සම්බතං පුඤ්ඤ සම්පදං දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාච අම්මිහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බී දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තී අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩන්ති ආයුවන්නු සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මීවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු බුදු සමිදු සරණයි නිමලේ සදෙහම් සරණයි අරිය සංඝ සරණයි සමත තුනුරුවන් සරණයි. සාධු සාධු සාධු. සදහවතුනි, ඔබ අප සියලු දෙනාගේම හිත සුව සදන්නට මීට 14 වසරකට පෙර ආතුව බෞද්ධ රූපවාහිනී නාලිකාව ආරම්භ කළ බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නාහිමි සමිඳුන් පැවැත් වූ ධර්ම දේශනාවක් එලෙස ශ්‍රවණය කළේ.